දුරුතු පුරපසළොස්වක පොහෝදා ජයමග සතහම් විකාශයත් සමගයි ඔබ නැවතත් සම්බන්ධ වන්නේ. සති සම්බෝධ්‍යංග දේශනා මාලා ඇසුරෙන් අද දවසේදී මේ පොහෝදා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් මේ විදිහට ඔබට සමීප කරන්නටයි අප සූදානම් වන්නේ. මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහැති කල්යාණ මිත්‍ර දායකත්වය දරන්නේ නිමලා වෙඩිසිංහ ඇතුළු දූතරු පිරිස යනුවෙන් තමයි සඳහන් වන්නේ. ඔවුන්ගේ ඒ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් සූදානම් මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ගෞරවපූර්වකව ආරාධනා කරන්නට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ යන උපය සේනාසනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර සෝපිත ස්වාමින් වහන්සේට උන්වහන්සේට අපගේ ගෞරවපූර්වක නමස්කාරය වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිනතුනි, අද දුරුතුපුර පසළොස්වක පොහෝ දවස මේ වෙලාවේත් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට. මෙම ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිස. මේ පින්තුන් බලාපොරොත්තු වෙන හෝමාගම විසූ ප්‍රින්සිනාහම් වෑණියන්ගේ ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා, සසර දුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්න, පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින් කැමති සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න, ඒ අයගේ සසර දුක් නැති වේවා කියා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා කියන ඒ පුණ්‍ය ප්‍රාර්ථනාවත් ඉදිරිපත් කරගෙන ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන බව නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු ඒ පින්වත් දූදරු පිරිස සඳහන් කරලා තියෙනවා. ඒ අයගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියා අපි මුලින්ම ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්වත්නි, අද දුරුතුපුර පසළොස්වක පොහෝ දිනයේ මේ පින්වත් පිරිස උතුම් වූ සීලයක පිහිටා බලාපොරොත්තු වන්නේ කුමක්ද? තුන් ලෝකාග්‍ර ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ උතුම් වූ ප්‍රතිපදාව වඩලා ඉපදෙන මැරෙන දුක් ඇති සංසාර ගමනින් අත මිදෙන්න. සසර කියන්නේ බොහොම භයානක තැනක්. සසර කියන්නේ යන්න හොඳ හෝ ඉන්න හොඳ තැනක් නෙවෙයි. සසර කියන්නේ මිදිය යුතු තැනක්. සසර ඉක්මවා යා යුතු බවයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම ඒකාන්ත වශයෙන් දුකක්. දුක නම් කුමක්ද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නෙම මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා. මේ නාම රූප ධර්ම පරම්පරාව නැවත නැවත හටගන්නේ හේතුන් නිසා. හේතුන් ඇතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප ධර්ම පරම්පරාවෙහි නිරෝධය, නිර්වාණයයි නිවනයි යලි නූපදීම් වශයෙන් නිවී යෑමම. එවැනි
ලොකු අරමුණක් ඇතුවයි අද මේ දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ මේ පින්වත් පිරිස වෙනදාටත් වඩා උසස් වූ සීලයක පිහිටා කටයුතු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ. එතකොට අද දවසේ මේ පින්නතුන්ට බොජ්ජංග ධර්ම පිළිබඳව යම් ආකාරයක දේශනාවක් කරන්නට ඕන කියලා අපි අදහස් කළා. අද මේ පුරපසළොස්වක පොහෝ දවසේ බොහෝ සෙයින්ම කතා කරන මාතෘකාව බොජ්ජංග පිළිබඳව. අද මේ දේශනා මාලාවේ මේ පින්වත් පිරිසට බොජ්ජංග ධර්ම පිළිබඳව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නට ඇති. පින්නතුනි, සක්විති රජ කෙනෙක් ලෝකයට පහළ වෙද්දී රත්න 7ක් පහළ වෙන බව ධර්මයේහි සඳහන් වෙනවා. අන්න ඒ වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙද්දී රත්න 7ක් පහළ වෙනවා. ඒ රත්න 7 සත්ත බොජ්ජංග ධර්ම කියලා ධර්මයේහි සඳහන් වෙනවා. බොජ්ජංග සංයුත්තේ සංයුත්ත නිකායේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා යම් ශ්‍රාවකයෙක් මේ බොජ්ජංග ධර්ම වඩනවා නම් ඒ බොජ්ජංග ධර්ම වඩන ශ්‍රාවකයා දුප්පතෙක් නොවේයි පොහොසතෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ආදරයෙන් ගෞරවයෙන් මේ බොජ්ජංග ධර්ම පිළිබඳව ඉගෙනගෙන බොජ්ජංග ධර්ම වැඩි යුතුයි. හේතුව බොජ්ජංග නොවඩා පින්වත්නි ලෞකික ලෝකෝත්තර කුසල් උත්පාදනය කරන්න පුළුවන්කමක් නැහැ. බොජ්ජංග ධර්ම වැඩිමෙන්මයි ලෞකික ලෝකෝත්තර කුසල් උපද්දවන්නට පුළුවන්කමක් තියෙන්නේ. කාමාවචර කුසල් තියෙනවා, රූපාවචර කුසල් තියෙනවා, අරූපාවචර කුසල් තියෙනවා. මේ කාමාවචර ඒ වගේම රූපාවචර අරූපාවචර ආදී ඒ උසස් කුසලයන් වඩන්ට උසස් ආකාරයේ මේ බොජ්ජංග ධර්ම තියෙන්න ඕන. කිලෝ 50ක් ඔසවනවට වඩා 6ක් තියෙන්නට ඕන කිලෝ 100ක් උස්සන්න. කිලෝ 100ක් ඔසවනවට වඩා 6ක් ශක්තියක් තියෙන්නට ඕන කිලෝ 200ක් ඔසවන්න. අන්න ඒ වගේ තමයි කාමාවචර කුසල් කරනවට වඩා හිතේ හයිය තියෙන්නට ඕන, හිතේ ශක්තිය තියෙන්නට ඕන රූපාවචර කුසල් දියුණු කරන්න. රූපාවචර කුසල් දියුණු කරනවට වඩා ශක්තියක් බලයක් හිතේ තියෙන්නට ඕන අරූපාවචර කුසල් දියුණු කරගන්න. ඊට වඩා මහ ලොකු ශක්තියක් තියෙන්නට ඕන ලොකු ධර්ම සමුදායක්, කුසල ධර්ම සමුදායක් වැඩෙන්නට ඕන ලෝකෝත්තර කුසල් දියුණු කරගන්න. එතකොට මේ ලෞකික ලෝකෝත්තර සියලු කුසල් උපදවා ගන්නට උපකාරක ධර්ම 7ක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ මේ සත්ත බොජ්ජංග ධර්ම දේශනා කළේ. බොජ්ජංග ධර්ම 7ක් බෝධියට අවබෝධයට උපකාර වන ධර්ම 7ක්. නැත්තම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාර වන කාරණා 7ක් බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම හැටියට දේශනා කළා. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියන අර්ථයෙන්ුත් බොජ්ජංග ධර්ම කියලා ධර්මයේහි දක්වපු අවස්ථාවන් තියෙනවා. ඒතර අපි කෙටියෙන් හිතා ගනිමු. ලෞකික ලෝකෝත්තර කුසල් උපදවන්න උපකාර වන්නා වූ ධර්ම සමුදායට බොජ්ජංග ධර්මයේ කියනවා. ඒ වගේම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වන ධර්ම සමුදායට බොජ්ජංග ධර්ම කියලා සඳහන් කරනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම නොවඩා කිසියම්ම කෙනෙකුට මේ ලෞකික ලෝකෝත්තර කුසල් උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ මේ පින්වත් පිරිස අද මේ පුරපසළොස්වක පොහෝ දවසේ සීලයක පිහිටා දාන ආදී පූජා කරමින් භාවනා වඩමින් බලාපොරොත්තු වනේ අරමුණ සාක්ෂාත් කරගන්න නම් මේ බොජ්ජංග ධර්ම වැඩි යුතුමයි. අත් වශයෙන්ම භාවනා කියන්නේ ඒකටම තමයි. භාවනා කියලා 아무තු දෙයක් නැහැ. භාවනා වැඩිම වශයෙන් වඩන්නේද බොජ්ජංග ධර්ම. ඒක මේ පින්වත් පිරිසට බොහොම ලස්සනට විස්තර කරපු තැනක් තියෙනවනේ.
සබ්බාසව සූත්‍රයේ හත්වෙනි කාරණාව අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන භාවනා හැටියට දක්වන්නේ මේ බොජ්ජංග ධර්මයන්ගේ වැඩිමයි. ඒක බොහොම ලස්සනට ලීනත්තප්පකාසිනී කියන ටීකාවේ විස්තර කරලා තියෙනවා. මේ භාවනා පහතබ්බ කියන කාරණය. එතකොට එතනදී භාග්‍යවතුන් වහන්සේ දක්වන මේ බොජ්ජංග ධර්මයන්ගේ වැඩිමයි භාවනාව කියලා. එතකොට ඒක අර මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දක්වමින් බුදුරජාණන් වහන්සේ දක්වපු අවස්ථාව. කෙලින්ම ලෝකෝත්තර මාර්ග අවස්ථාව දැක්වේ අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියලා ලෝකෝත්තර මාර්ගයේ එහිදී දැක්වුවා. අතනදී භාවනා පහතබ්බ කියලා ලෞකික ලෝකෝත්තර මේ මිශ්‍රක මාර්ගය දක්වමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ මාර්ගය ලිහලා ලෝකයට ඉදිරිපත් කළා බුදු පියාණන් වහන්සේ. එතකොට ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න උපකාර වන ධර්ම සමූහය එමන් නැත්නම් ලෞකික ලෝකෝත්තර කුසල ධර්මියෝ දියුණු කරගන්න උපකාර වන ඒ ධර්ම සමූහය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වන ඒ ධර්ම සමූහය ඒ ධර්ම සති සම්බොජ්ජංග ධම්මවිචය සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්ධි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ කාරණා හත හරි පුදුමයි. මේ කාරණා හත හරි පුදුමයි පින්වත්නි. එතකොට සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන්නේ මොනවද? අප సంతానගතව උපදින්නා වූ ධර්ම හතක්. මේක අහසේ උපදිනවත් නෙවෙයි, පොළවේ උපදිනවත් නෙවෙයි, මහා සාගරයේ උපදිනවත් නෙවෙයි. මේ කාරණා හත අපේ සිතෙහි යෙදෙන කාරණා හතක්. ඒ සිත්වල සුදුසු විදිහට යෙදෙන සංප්‍රයෝග වන කාරණා හතක් හැටියට අපි දරා ගන්නට ඕන. මේ චෛතසික ධර්මයන්ගේ ඒ සංප්‍රයෝග ණය දක්වනකොට භාගතුන් වහන්සේ මනාව දක්වලා තියෙන සතිය මොන සිත්වලද යෙදෙන්නේ, ධම්මවිචය නැත්නම් මොන සිත්වලද යෙදෙන්නේ, විරිය මොන සිත්වලද යෙදෙන්නේ, පීතිය මොන සිත්වලද යෙදෙන්නේ, පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ චෛතසික ධර්ම මොන සිත්වලද යෙදෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අපි කල්පනා කරමු සුදුසු අවස්ථාවන් වල සුදුසු පරිදි ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්ම හතක් භාගතුන් වහන්සේ බොජ්ජංග ධර්ම නාමයෙන් වෙනම උදුරලා දැක්වුවා. වෙනම උදුරලා දේශනා කළා. මේ පිනතුන් දන්නවා සියලුම චෛතසික ධර්ම 52ක් තියෙනවායි කියලා. ඒ 52ක් වූ චෛතසික ධර්ම අතර විශේෂයෙන් උදුරලා ගත්ත චෛතසික ධර්ම හතක් භාගතුන් වහන්සේ බොජ්ජංග නාමයෙන් අවබෝධයට උපකාර වන අංග නාමයෙන් දේශනා කළා. එතකොට පින්වත්නි සති කියලා දේශනා කළේ සති චෛතසික ධර්මයයි. ධම්මවිචය කියලා දේශනා කළේ අමෝහ චෛතසිකය නැත්නම් ප්‍රඥාව කියලා අපි කතා කරන්නේ. ප්‍රඥා චෛතසිකය, අමෝහ චෛතසිකය. විරිය සම්බොජ්ජංග කිව්වේ විරිය චෛතසිකය. ප්‍රීති සම්බොජ්ජංග කිව්වේ පීති චෛතසිකය. පස්සද්ධි සම්බොජ්ජංග කිව්වේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ චෛතසික ධර්ම. සමාධි කිව්වේ ඒකග්ගතා චෛතසිකය. උපේක්ඛා කිව්වේ තත්‍ර මඤ්ඤත්තතා කියන ඒ චෛතසික ධර්මය. එතකොට මේ චෛතසික ධර්ම හතක් භාගතුන් වහන්සේ දේශනා කළා බොජ්ජංග ධර්ම හැටියට. බොජ්ජංග නාමයෙන් සරුවඥන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා. පින්නතුනි මේ බොජ්ජංග ධර්ම හත ක්‍රමක්‍රමයෙන් වැඩිගෙන ගිහිල්ලා යම් අවස්ථාවක දුක අවබෝධ වෙමින්, සමුදය ප්‍රහාණය වෙමින්, නිරෝධය සාක්ෂාත් වෙමින් වැඩෙන්නේ යම් අවස්ථාවකද එතෙන්ද කියනවා මාර්ග අවස්ථාව කියලා. නැත්නම් ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගයේ ඉපදිච්ච අවස්ථාවේ කියලා. එතකොට මේවා වෙන සිත්වල වැඩුණට ලෝකෝත්තර සිත්වල පින්වත්නි මහා බල සම්පන්නව, ජව සම්පන්නව එකට යෙදෙනවා, එකට එකතු වෙනවා. එතකොට එකට එකතු වෙන, එකට යෙදෙන චෛතසික ධර්ම
භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් අපි දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි තියෙන ඒ මාර්ගාංග නාමයෙන් දේශනා කරපු චෛතසික ධර්ම 8 ක්‍රමානුකූල වැඩිගෙන ගිහිල්ලා 8ම යම් තැනක එකතු වෙන්නේ ලෝකෝත්තර අවස්ථාවේදීනේ. එතකොට එහෙම අවස්ථා 4කදී එකතු වෙනවා. සෝවාන් මාර්ග චිත්තේදී එකතු වෙනවා. සකදාගාමි මාර්ග චිත්තේදී එකතු වෙනවා. අනාගාමි මාර්ග චිත්තේදී එකතු වෙනවා. අරිහත් මාර්ග චිත්තේදී එකතු වෙනවා. මේ විදිහට. එතකොට මේ බොජ්ජංග ධර්ම හතත් දුක අවබෝධ වන තරමට වැඩුණාම, එතකොට සමුදය ප්‍රහාණය වන තරමට වැඩුණාම, නිරෝධේ සාක්ෂාත් වන තරමට වැඩුණාම, එපමණක් වැඩිගෙන ගිහිල්ලා මහා බල සම්පන්නව ජව සම්පන්නව එකට එකතු වෙන්නේ අර ලෝකෝත්තර මේ අවස්ථාවෙහි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේක බොහොම ලස්සනට අර මග්ග සංයුත්තේ ගවම්පති සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. ගවම්පති සූත්‍රයේ ගවම්පති ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, යම් අවස්ථාවකද දුක අවබෝධ වෙන්නේ පෙරපසු නොවීම දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා, දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වෙනවා, ඒ මාර්ගය වැඩෙනවායි කියලා. යම් අවස්ථාවකද සමුදය ප්‍රහාණය වෙන්නේ, ඒ කෙලෙස් ප්‍රහාණය වන්නේ, ඒ අවස්ථාවේම පෙරපසු නොවීම දුක අවබෝධ වෙනවා, නිරෝධේ සාක්ෂාත් වෙන මාර්ගයේ වැඩෙනවයි කියලා ගවම්පති ස්වාමීන් වහන්සේ දක්වනවා. ස්ථවිර භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට. ඊළඟට ඒ උතුමන් වහන්සේ වදාලා යම් වෙලාවකද නිරෝධේ සාක්ෂාත් වෙන්නේ, ඒ වෙලාවෙම තමයි දුක අවබෝධ වෙන්නේ, සමුදය ප්‍රහාණය වෙන්නේ, මාර්ගයේ වැඩෙන්නේ කියලා. ඊළඟට දේශනා කරන යම් අවස්ථාවකද මාර්ගයේ වැඩෙන්නේ, ඒ අවස්ථාවේම තමයි පෙරපසු නොවීම දුක අවබෝධ වෙන්නේ, සමුදය ප්‍රහාණය වෙන්නේ, නිරෝධේ සාක්ෂාත් වෙන්නේ කියලා. මේ පින්නතුන්ට ඒක බොහොම පැහැදිලි. චතුරාර්ය සත්‍ය ධර්මයේ දක්වන තැනදී මාර්ගය විස්තර කරනවා. මාර්ගය විස්තර කරද්දී සර්වඥන් වහන්සේ දේශනා කරනවා, මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කර. එතන සම්මා දිට්ඨිය හැටියට විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය ඥානං කියලා. දුක පිළිබඳ වූ ඥානය, දුක්ඛ සමුදය පිළිබඳ වූ ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳ වූ ඥානය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ වූ ඥානය කියලා තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය විස්තර කරන්නේ, විවරණය කරන්නේ ඒ තැනදී. එතකොට මේ චෛතසික ධර්ම හොඳට තේරුම් අරගෙන, එතකොට සති, ධම්මවිචය, විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන මේ චිත්ත ස්වභාවයන්, මේ චිත්ත ගති භාවනා වැඩිම වශයෙන් හොඳට පුහුණු කරන්න ඕන, පුරුදු කරන්න ඕන පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතිය කියන ධර්මය, සති කියන චෛතසික ධර්මය, අපි කියනවනේ දැන් මේ මිනිස්යාට මෙලෝ සිහියක් නැහැ කියලා. මේ මිනිස්යාට මෙලෝ සිහියක් නැහැ කියලා කතා කරනවා. එතන මේ සිහිය කියන එක නෙවෙයි, මෙතන සති කියලා භාගතුන් වහන්සේ වදාළේ. අපි ඔය කතා කරන සිහිය චෛතසික ධර්ම නැත්තම් සිත් පරම්පරාවකින් සිදුවෙන සිද්ධියක්, කාර්යයක් දැක්වීම වශයෙන් තමයි කතා කරන්නේ. මෙතන සති කියලා දේශනා කරන්නේ සති කියන මේ චෛතසික ධර්මය. සති කියන ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියන සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්ත සති කියන ඒ චිත්තාංගය, චෛතසිකය, සිතෙහි අවයවය භාග්‍යතුන් වහන්සේ සති නාමයෙන් දේශනා කළා. එතකොට සතියෙහි ස්වභාවය තමා අකුසල පක්ෂයට සිත යා නොදී කුසල පක්ෂයෙහි සිත නතර කොට තබා ගැනීම. එතකොට අකුසල පක්ෂයට සිත යා නොදී කුසල පක්ෂයෙහි සිත නතර කොට බැඳ තබා ගැනීම තමා සතියෙන් කෙරෙන්නේ. සතිය ගිලිහිච්ච ගමන් සතිය නෑ කියන්නේ සිත වැඩ කරන්නේ අකුසල පක්ෂයමයි. යම් වෙලාවකද සතිය ගිලිහුනේ, ඒ සතිය ගිලිහුණ අවස්ථාවේ සිට චිත්ත පරම්පරාව වැඩ කරන්නේ අකුසල පක්ෂයේමයි. කුසල පක්ෂයේහි චිත්ත පරම්පරාව නතර වෙන්න නම්, කුසල පක්ෂයේහි චිත්ත පරම්පරාව නතර වෙන්න නම් සති කියන චෛතසික ධර්මයේ තියෙන්න ඕන. සති කියන චෛතසික ධර්මය තමයි කුසල පක්ෂයේහි චිත්ත චෛතසික ධර්ම පරම්පරාව නතර කොට තබා ගන්න. හඳවා තියාගන්න පින්වත්නි.
එතකොට මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ ඕගයන්ට හසුව මේ කෙලෙස් සැඩපහරේ ගසාගෙන යන්න නොදී ඒ අකුසල පක්ෂයෙන් වෙන්කොට කුසල පක්ෂයේහි මේ චිත්ත චෛතසික ධර්ම පරම්පරාව රඳවා ගන්න යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයට කියනවා සතිය කියලා පින්නාද. සතිය කියලා. එතකොට මේ පින්නතුන් දන්නවා අකුසල පක්ෂයෙන් චිත්ත චෛතසික ධර්ම පරම්පරාව මුදවගෙන පිහිටුවා ගත යුතු ආරම්මන 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට සිහිය පිහිටුවා ගන්න ඕන ආරම්මන 4ක් භාගතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ චිත්ත චෛතසික ධර්ම උපදින්නේ අරමුණක් ගෙනනේ. චිත්ත චෛතසික ධර්ම උපදින්නේ ආරම්මණයක් ගෙන. අරමුණක් නැති චිත්ත චෛතසික ධර්මයක් නැහැ. හැම හිතකටම හැම චෛතසික ධර්මයකටම අරමුණක් තියෙනවා. අරමුණක් නැතුව සිතක් උපදින්නේ නැහැ පින්වත්නි. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ නොඑක් ආකාරයේ නානා රම්මණයන් කරා නානා ආකාරයෙන් යන මේ චිත්ත චෛතසික ධර්ම පරම්පරාව මනාකොට පිහිටුවා ගන්න ඕන අරමුණු 4ක්. කාය වේදනා චිත්ත ධම්ම කියලා සතිපට්ඨානෙහි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආන්ගේ ආරම්මන 4. එතකොට මේ ආරම්මන 4හි චිත්ත චෛතසික ධර්ම නතර කොට බැඳ තබා ගන්න උපකාර වන ප්‍රධානම ධර්මය තමයි සතිය කියලා. සතිය. ඒ නිසාම සතිපට්ඨාන නාමයෙන්ම සර්වඥන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව සිද්ධ කළා. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ආරම්මණයන්හි චිත්ත චෛතසික ධර්ම පරම්පරාව නතර කොට තබා ගන්න උපකාර වෙන්නේ සතිය. අකුසල පක්ෂයට යන්න දෙන්නේ නැතුව වෙන අරමුණු ඔස්සේ යන්න දෙන්නේ නැතුව. එතකොට සතියෙන් කරන්නේ අන්න ඒක. සතිය. එතකොට කුසල පක්ෂයේහි තමා සතිය යෙදෙන්නේ. සතිය අකුසල පක්ෂයේහි යෙදෙන්නේ නැහැ. සම්මා සති කියලා බුදුරජාණන් වහන්සේ සති චෛතසික ධර්මය දේශනා කළා. එතකොට අකුසල පක්ෂයේහි සතිය යෙදෙන්නේ නැහැයි කියපුවම කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙනම් මොකද්ද මිච්ඡා සති කියන්නේ කියලා. එහෙනම් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්නේ. යම් තර්ක ඥානයක් තියෙනවා නම් හිතනවා නම් කල්පනා කරනවා නම් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. කුසල පක්ෂයේහි විතරනම් මේ සති කියන චෛතසික ධර්මයේ යෙදෙන්නේ. සතිය අකුසල පක්ෂයේ යෙදෙන්නේ නැත්නම් ඒ අකුසල පක්ෂයේ යෙදෙන මිච්ඡා සතිය කුමක්ද? එතකොට අපි දන්න අකුසල චෛතසික දක්වද්දී බුදුරජාණන් වහන්සේ මිච්ඡා සති කියලා චෛතසික ධර්මයක් දක්වලා නැහැනේ. මිච්ඡා සති කියලා චෛතසික ධර්මයක් දක්වන්නේ නැහැ. සති කියන චෛතසික ධර්මයේ කුසල පක්ෂයේ දක්වලා තියෙනවා. එතකොට හොඳට මේක තේරුම් ගන්නට ඕන සතිය කියලා එක චෛතසික ධර්මයක් තියෙනවා. මිච්ඡා සතිය කියලා එක චෛතසික ධර්මයක් නැහැ. එහෙනම් මිච්ඡා සතිය කියන්නේ මොකටද? මිච්ඡා සතිය කියලා කියන්නේ අකුසල පක්ෂයට ගිය චිත්ත චෛතසික ධර්ම පරම්පරාවටම කියන නමක්. අකුසල පක්ෂයට ගිය චිත්ත චෛතසික ධර්ම පරම්පරාවම අරමුණු කොට කතා කරනවා මිච්ඡා සතියේ කියලා. එහෙම නැතුව මිච්ඡා සතිය මේකයි කියලා දක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතමුකෝ ලෝභ කියලා චෛතසිකයක් තියෙනවා. ද්වේෂ කියලා දෝෂ කියලා චෛතසිකයක් තියෙනවා. මෝහ චෛතසික ධර්මයක් තියෙනවා. එතකොට අකුසල පක්ෂයේ යෙදෙන එහෙම එක එක චෛතසික ධර්ම උදුරලා ගන්න පුළුවන්. අකුසල් සිත්වල යෙදෙන. හැබැයි අකුසල් සිත්වල යෙදෙන මිච්ඡා සතිය මේකයි කියලා වෙනම චෛතසිකයක් උදුරලා ගන්න බෑ. අකුසල චෛතසිකයක් හැටියට. එතකොට මිච්ඡා සති කිව්වේ අකුසල පක්ෂයට ගිය චිත්ත චෛතසික ධර්ම සමුදායට ඒ ධර්ම පරම්පරාවට කියන්නේ. මේක දක්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකාය අටුවාවේ. මැදුම් සංගි අටුවාවේ බොහෝම ලස්සනට මේක දක්වලා තියෙන බව මේ පින්නතුන් තේරුම් ගන්නට ඕන. එතකොට සති කියලා චෛතසික ධර්මය මේ සති කියන චෛතසික ධර්මයේ දෙන කුසල් සිත්වල විතරමයි අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ කුසල් සිත්වල යෙදෙන සති කියන චෛතසික ධර්මයේ තමයි භාගතුන් වහන්සේ සති සම්බොජ්ජංග කියලා දේශනා කළේ. මේ සතිය නැතුව ලෞකික ලෝකෝත්තර කුසල් වඩන්න බෑ. ලෞකික ලෝකෝත්තර කුසල් වඩන්න
බෑ. කාමාවචර කුසල් කරනවට වඩා දියුණු සිහියක් දියුණු සතියක් තියෙනට ඕන රූපාවචර කුසල් දියුණු කරගන්න. රූපාවචර කුසල් දියුණු කරගන්නවට වඩා වැඩුණු සතියක් තියෙනට ඕන අරූපාවචර කුසල් දියුණු කරගන්න. අරූපාවචර කුසල් ඇති කරගන්න සතියට වඩා මහා විශාල බලවත් දැවැන්ත සතියක් තියෙනට ඕන ලෝකෝත්තර කුසල් උපදවා ගන්න. එතකොට මේ ලෞකික ලෝකෝත්තර කුසල් උපදවා ගන්න උපකාර වෙනවා මේ සති කියන චෛතසික ධර්මය. අන්න එතකොට ඒ සතිය නැති කල්හි ලෞකික ලෝකෝත්තර කුසල් කරනවා කියන එක කොහෙත්ම සිදුවෙන දෙයක් නෙවෙයි. කොහෙත්ම සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ එක පැත්තකින් මේ බොජ්ජංග ධර්මයන්ගේ මේ සතිය කියන එක ප්‍රධානයි පින්නත්. සති කියන චෛතසික ධර්මයේ ප්‍රධානයි. ඒ ප්‍රධාන බව සලකගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මුලින්ම මේ සති කියන චෛතසික ධර්මයේම දක්වලා තියෙන්නේ. ඒ ප්‍රධානත්වයේ සලකලා. ප්‍රධානියාට මුල් තැන දීලා ප්‍රධානත්වයේ සලකලා. මේ ඒකෙන් අදහස් කරන්නේ සති සම්බොජ්ජංගේ වඩලා ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න ඕනේ කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩලා ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න ඕන කියලා එකක් අදහස් වෙන්නේ. ඒ ධර්මයේ හිතෙන ප්‍රධානත්වයේ සලකලා සරුවක්ඥන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සති කියන චෛතසික ධර්මයේ සති සම්බොජ්ජංග කියලා දේශනා කළා. එතකොට පින්වත්නි නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න උපකාර වන ප්‍රධානම ධර්මයක් තමයි සතිය කියන්නේ. ලෞකික ලෝකෝත්තර කුසල් දියුණු කරගන්න උපකාර වන ප්‍රධාන ධර්මයක් තමයි සතිය කියන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වන ප්‍රධානම ධර්මයක් තමයි සතිය කියන්නේ. මේ පින්නතුන්ට පැහැදිලිනේ සතිපට්ඨාන සූත්‍රයෙන්ම ඒක මේ පින්නතුන්ට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. සතියේ මොනතරම්නම් ප්‍රමුඛත්වයක් මුල් තැනක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දීලා තියනවාද? මුල් තැනක් දක්වමින් දේශනා ඉදිරිපත් කළා තියනවාද කියලා මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් භාවනාවක් කරගෙන යනකොට යම් භාවනාවක් අපි හිතමුකෝ සමත භාවනාවක් හෝ විපස්සනා භාවනාවක් කියලා. එක පැත්තකින් සමත භාවනාවක යෙදෙන මේ සමත භාවනාවක් කිරීම වශයෙන් උපදින්නේද කුසල චිත්ත පරම්පරාවක්නේ. සමත භාවනාවක් කිරීම වශයෙන් උපදින්නේද කුසල චිත්ත පරම්පරාවක්. ඊළඟට විදර්ශනා භාවනාවක් කිරීම වශයෙන් උපදින්නේ කුසල චිත්ත පරම්පරාවක්. ඒ සමත භාවනාවක් කරද්දී යෙදෙන සති චෛතසික ධර්මයට වඩා බලවත් සතියක් යෙදෙනවා විදර්ශනා කිරීම වශයෙන් උපදින්නා වූ ඒ සිත්වල. ඒ චෛතසික ධර්මය සති චෛතසික ධර්මයේ බලවත්ව යෙදෙනවා. යම් භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාරම්මණයම ඒ භාවනා අරමුණම හොඳට ඒ භාවනා අරමුණම නැවත නැවත සිතට හොඳට එන ස්වභාවයක් තියෙනවා නම් මේ පින්නතුන්ලා තේරුම් ගන්නට ඕන හොඳට සතිය තියෙනවායි කියලා. හොඳට සතිය තියෙනවායි කියලා. එතකොට අකුසල පක්ෂයට සිත බර වෙන්නේ නැතුව අකුසල පක්ෂයට සිත යන්නේ නැතුව හොඳට කුසලාරම්මණයේම පිහිටමින් නැවත නැවත හොඳට ඒ කුසල අරමුණම එනවනම් හිතට මේ පින්නතුන් තේරුම් ගන්න ඕන මේ පින්නතුන්ට හොඳට සතිය තියෙනවයි කියලා. දැන් හොඳට සතිය තියෙනවයි කියලා. එතකොට භාවනාවක් කරගන්න පුළුවන්කමක් නැහැ එකී සතිය නැත්නම්. සතිය නැති වෙලාවට නේනම් ඉඳගෙන හිටියට හිත වෙන වෙන ලෝකවලට යන්නේ. නේද? කය තිබුණාට නිසොල්මනේ හිත එහෙම නැහනේ. හිත දැන් සමහරවිට කය භාවනා අරමුණේ මේ පරියංගේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කොන්ද කෙලින් තියාගෙන බොහොම ඍජු ඉරියව්වක භාවනා කරන්නෙක් හැටියට වාඩි වෙලා හිටියට ඒත් වශයෙන්ම භාවනා කරන්නෙක් නොවෙන්නත් පුළුවන්. මොකද ඒ හිත ඒ චිත්ත පරම්පරාව වැඩ කරන්නේ අකුසල පක්ෂයේහි වෙන්නට පුළුවන්. අකුසල පක්ෂයේහි නම් වැඩ කරන්නේ දැන් භාවනාවක් වැඩෙන්නේ නැහැනේ. ඒකට ඒ අකුසල පක්ෂයේ සිත යා නොදී කුසල පක්ෂයේම සිත තියෙනවා නම් හොඳට නැවත නැවත සිතට භාවනා අරමුණම එනවනම් හොඳට තේරුම් ගන්න ඕන සතිය හොඳට පිහිටලයි කියලා. යම් අවස්ථාවකද භාවනා අරමුණෙන් හිත ගිලිහෙන්නේ අකුසල පක්ෂයට සිත යන්නේ ඒ වෙලාවට ඔබ තේරුම් ගන්න ඕන සතිය නැහැයි කියලා. සිහිය නැහැයි කියලා. මේ සතිය කියන එක බුදුරජාණන් වහන්සේ දක්වනවා
සතින් කවාහම් භික්කවේ සබ්බන්තිකං වදාමි කියන මහණෙනි මේ සිහිය සෑම කල්හිම තියෙන්නට ඕන එකක් කියලා. සෑම කල්හිම තියෙන්නට ඕන. අනිත් චෛතසික ධර්ම 6 ගැන, ඒ කියන්නේ අනිත් බොජ්ජංග ධර්ම දක්වද්දී බුදුරජාණන් වහන්සේ හැම දක්වන්නේ නැහැ. ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන ඉතිරි කාරණා 6 දක්වද්දී හැම දක්වන්නේ නැහැ. අග්ගි සූත්‍රයේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍රයේ භාගතුන් වහන්සේ දක්වනවා මේ සතිය කියන එක සෑම කල්හිම තියෙන්නට ඕන එකක් කියලා. සෑම කල්හිම කිව්වේ සිත හැකිලුණු වෙලාවට තියෙන්නටත් ඕන, සිත විසිරුණු වෙලාවට තියෙන්නටත් ඕන. සිත හැකිලුණේද, සිත විසිරුණේද ඒ සෑම කල්හිම සතිය කියන එක පවත්වා ගන්නට, හැකිලුණු සිත එයින් මුදව ගන්නටත්, විසිරුණු සිත එයින් මුදව ගන්නටත් අපිට සතිය කියන එක තියෙන්නට ඕන. සතිය කියන එක හැකිලුණු වෙලාවේද සතිය අත්හරින්නේ නැතුව, විසිරුණු වෙලාවේද සතිය අත්හරින්නේ නැතුව පවත්වා ගත යුතුයි. එයයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. එතකොට දැන් මේ පින්වත් පිරිස තේරුම් ගන්නට සතිය කියලා දේශනා කළේ සති චෛතසික ධර්මය අකුසල පක්ෂයට යා නොදී කුසල පක්ෂයේහි මේ චිත්ත චෛතසික ධර්ම පරම්පරාව නතර කොට රඳවා තබා ගන්න යම් චිත්ත ස්වභාවයක් වෙතොත් ඒ චිත්ත ස්වභාවයට කියන සති කියලා. එතකොට මේක සිතේ ස්වභාවයක්නේ. චිත්ත ස්වභාවයක්, සිතේ ගතියක්, සිතේ අවයවයක්. මේක තේරුම් ගන්නට බැරිද? මේක හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. කෙසේද ඒ තේරුම් ගන්න හොඳටම පුළුවන්නේ සමත විපස්සනා භාවනා වඩනකොට. මෙහෙම ස්වභාවයක් මේ හිතේ තියෙනවා නේද? මෙහෙම ස්වභාවයක්, මෙහෙම ගතියක් මේ සිතේ තියෙනවා නේද කියලා හොඳට හඳුනා ගන්නට පුළුවන් මේ චිත්ත ස්වභාවය පින්නත්. ඒ චෛතසික ධර්මය, ඒ චේතසිකය හොඳින්ම වටහා ගන්න, හොඳින්ම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එනනම් හොඳට මේ ධර්මඥානයේ තියෙනවා නම්, හොඳට ධර්මඥානයේ තියෙනවා නම් මේ ධර්ම කරුණු පිළිබඳව හොඳ බහුශෘත භාවයක් තියෙනවා නම් එදිනදා ජීවිතය ගත කරද්දී මේ පින්නතුන තේරුම් ගන්න පුළුවන් මේ ස්වභාවයට නේද සති කියන්නේ කියලා. මේ ස්වභාවයට නේද සති කියන්නේ. අර පොතපතෙන් කියලා, බණ වලින් අහලා, කල්යාණ මිත්‍රයන් එක්ක සාකච්ඡා කරලා ඉගෙනගත්ත ඒ දේ, ඒ ඉගෙනගත්ත ඒ චිත්ත ස්වභාවය, දැනගත්ත ඒ චිත්ත ස්වභාවය ඇත්තටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මෙහෙම චිත්ත ස්වභාවයක් තියෙනව නේද? මේක නේද සති කියන්නේ කියලා. හරියට ගහක් තියෙනවා. ඒ ගහේ කොළ මේ ටික, මල් මේ ටික, ගෙඩි මේ ටික, කඳ මේ ටික, පොතු මේ ටික කියලා වෙන් කරගන්න වගේ හොඳට ඒ සිතේ තියෙන ස්වභාවය හඳුනා ගන්න, වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේව නිකන් මේ මහා ගැඹුරු කාරණා හැටියට, බරපතල කාරණා හැටියට දකින්නේ නැතුව මේ මගේ සිතෙහි යෙදෙන චිත්ත ස්වභාවයක්, චිත්ත ගතියක්, සිතේ අවයවයක් නේද සර්වඥයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කියලා මේ ස්වභාවයන් තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. එතකොට එදිනදා ජීවිතය ගත කරද්දී මේ පින්නතුන්ලට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමත විපස්සනා භාවනා වඩද්දී හොඳටම වටහා ගන්න පුළුවන්, හොඳටම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ස්වභාවයට නේද මේ සති කියන්නේ කියලා. සිහිය කියන්නේ මේ ස්වභාවයට නේද? මේක චෛතසික ධර්මයක් හැටියට සිතෙහි යෙදෙනවා නේද කියලා හොඳට වටහා ගන්න පුළුවන්. දැන් චිත්තානුපස්සනා භාවනා වඩන යම් යෝගාවචරයක් වෙතොත් මේ සිතෙහි ස්වභාවය මනාව තේරුම් ගන්න, වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්නතුන් තේරුම් ගන්නට භාවනා වැඩිම වශයෙන් මේ සතිය කියන එක හොඳට වඩන්නට ඕන. භාවනා වැඩිම වශයෙන් සතිය හොඳට වඩන්නට ඕන. ලෞකික මේ සමත භාවනා වේවා, විපස්සනා භාවනා වේවා. එතකොට භාවනා අරමුණ නැවත සිතට එන ස්වභාවයක් තියෙනවා නම් හොඳට නැවත සිතට එනවා භාවනා අරමුණම. වෙන අරමුණක් එන්නේ නැහැ. වෙන අරමුණක් එන්නේ නැතුව ඒ භාවනාවට ගන්න අරමුණක් තියෙනවා නම් ඒ අරමුණම එන්න ගන්නවා. එතකොට තේරුම් ගන්නවා හොඳට සති සම්බොජ්ජංගේ හොඳට සතිය වැඩිලා වැඩෙනවා කියලා තේරුම් ගන්න. පෙර තිබ්බට වඩා දැන් මගේ සිහිය, දැන් මගේ සතිය හොඳයි කියලා ඒ යෝගියාට, ඒ භාවනා කරන කෙනාට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ සරුවක්ඥන් වහන්සේ දේශනා කරන ධම්ම විචේ සම්බොජ්ජංග කියලා. ධම්ම විජේ සම්බොජ්ජංග කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නන්නේ මේ අමෝහ චෛතසික ධර්මයේනේ. දැන් සම්මා දිට්ඨිය, අමෝහය, ප්‍රඥාව, විමර්ශා, ඉද්ධිපාද, පඤ්ඤා බල, ඊළඟට පඤ්ඤා ඉන්ද්‍රිය, විද්‍යාව ආදී වශයෙන් කතා කරන්නේ කුමක්ද? මේ ධම්මවිචය සම්බොජ්ජංගය. ධම්මවිචය සම්බොජ්ජංගය. එතකොට මේ ප්‍රඥා චෛතසිකය, ප්‍රඥාව, අමෝහය. ඇත්තටම දැන් ඒ අමෝහය ප්‍රධාන කාරණාවක්. සතිය වගේම අමෝහයත් ප්‍රධාන කාරණාවක්. එතකොට මේ සිහිය දක්වන බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ අමෝහය එහෙම නැත්නම් මේ ධම්මවිචය සම්බොජ්ජංගයත් දේශනා කරනවා. දැන් මේ පිනතුන් බලන්න සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. එතන සම්පජානෝ කිව්වේ මොකද්ද? මේ ප්‍රඥාව, අමෝහය සම්පජඤ්ඤ කියලා දේශනා කළේ. එතකොට ඊළඟට දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති නේද? එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් පජානාති. පජානාති කියේ මොකද්ද? ප්‍රඥාවෙන් දැනගන්නවා. ਸਰවාකාරයෙන්ම මුලා වෙන්නේ නැතුව ප්‍රඥාවෙන් දැනගන්නවා. පජානාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එතන සංජානාති විජානාති නෙවෙයි. ඒක සංඥා වශයෙන් විඥාන වශයෙන් නෙවෙයි. පජානාති ප්‍රඥාවෙන් දැනගන්නවා. ਸਰවාකාරයෙන්ම දැනගන්නවා. එතකොට මේ සතියත් එක්ක යෙදෙන ප්‍රධාන ධර්මයක් තමයි පිනතුනේ මේ ධම්මවිචය කියන්නේ. නැත්නම් අමෝහය කියන්නේ. මේ පිනතුන් මෙහෙම තේරුම් ගන්නටත් ඕන. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම දේශනා කරන්නේ ඥාන සංප්‍රයුක්ත වූ සතියක්. ඥාන සංප්‍රයුක්ත වූ සතියක්. දැන් හැම කුසල් සිතකම සතිය යෙදෙනවා. හැම කුසල් සිතකම සතිය යෙදෙනවා. සතිය කියන්නේ කුසල චිත්ත සාධාරණ චෛතසිකයක්. හැම කුසල හිතකම සතිය යෙදෙනවා. සතිය නොයෙදෙන කුසල සිතක් නෑ. හැබැයි ප්‍රඥාව එහෙම නෑනේ. ප්‍රඥාව එහෙම නෑ. ප්‍රඥාව යෙදෙන කුසල් සිත් තියෙනවා. ප්‍රඥාව නොයෙදෙන කුසල් සිත් තියෙනවා. අනේ නිසා කුසල් සිත් බෙදෙනවා ඥාන සංප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියලා. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් තියෙනවා. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් තියෙනවා. ඥාන සංප්‍රයුක්ත වේවා විප්‍රයුක්ත වේවා සතිය යෙදෙනවා. හැබැයි සතිය යෙදුන පමණින්ම ඒ හැම හිතකම ප්‍රඥාව යෙදෙනවා කියලා නියමයක් අපිට පනවන්න පුළුවන්කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාන සංප්‍රයුක්ත වූ සතියක්. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට දක්වන සතිය ඥාන සංප්‍රයුක්ත විය යුතුමයි. ඥාන සංප්‍රයුක්ත විය යුතුමයි. ඒ ඥාන සංප්‍රයුක්ත භාවය නම් කුමක්ද? ඒ ඥාන සංප්‍රයුක්ත භාවය කියන්නේ මොකක්ද? අපි හිතමු දැන් මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව තියෙන මේ සත්ත්ව පුද්ගල ආත්ම සංඥාව ඒ හැඟීම දුරු කරන්නට ප්‍රධාන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ. මේ දැන් සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හිතාගෙන ඉන්න මේ ස්කන්ධ ධාතු ආයතන සමුදාය බුදුරජාණන් වහන්සේ අරමුණු හතරකට බෙදලා කාය වේදනා චිත්ත ධම්ම කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ කය පිළිබඳව සිහිය පවත්වන්නට ඕන ඥාන සංප්‍රයුක්තවයි. කය පිළිබඳව සිත පවත්වන්නට ඕන ඥාන සංප්‍රයුක්තව. දැන් අපි හිතමු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නෙමයි දැනගනි. යන්නෙමයි දැනගනි. දැන් යම්කිසි කෙනෙක් යනකොට යනවා කියලා දැනගෙන යනවා. එයත් හොඳයි. ඉතින් නොදැන යනවට වඩා එසේ දැන හෝ යෑම හොඳයි. හැබැයි එපමණකින්ම ඒ ඥාන සංප්‍රයුක්ත වන්නේ නැහැ. පමණකින්ම ඒ ඥාන සංප්‍රයුක්ත වන්නේ නැහැ. ඒ ඥාන සංප්‍රයුක්ත භාවය කෙසේ විය යුතුද? මේ සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් තොරව මේ ආකාශයේ ඉදිරියෙන් ඉදිරියට ඉපිද බිඳි යන නාම රූප ධර්ම පරම්පරාවක් නේ කියන ඒ ඥාන සංප්‍රයුක්ත සතියයි පිහිටන්නට ඕන. ඒ ඥාන සංප්‍රයුක්ත වූ සතියයි පිහිටන්නට ඕන. ඒකට ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. මම යනවා කියලා ඇත්ත වශයෙන් මෙතන මෝහයත් එක්ක ඒ මුලාවත් එක්ක යෙදුනට පස්සේ සමහරලාට එතන සැබෑ සතියක් ඇත්තෙත් නැහැ. එතන සැබෑවටම සතිය ඇත්තෙත් නැහැ. එතන තියෙන සක්කාය දිට්ඨිය මුල් තැනක් දීපු ස්වභාවයක්. ඉතින් ඒ නිසා
මේ ස්කන්ධ ධාතු ආයතන හොඳට වැටහෙන ආකාරයෙහි ඥාන සංප්‍රයුක්ත බවක් තියෙන්නට ඕන. එතකොට දැන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතර වැඩි යුත්තේ ඥාන සංප්‍රයුක්තවයි. ඥාන සංප්‍රයුක්ත වූ සතියක් සර්වඥන් වහන්සේ දේශනා කළේ. ඒකයි කායේ කායානුපස්සේ විහෙරති. කයෙහි කයානුව දකිමින් වාසය කරයි. කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං. කායේ කායානුපස්සේ විහෙරති. මේ කායානුපස්සනා භාවනාවෙහි යෙදෙනවා. කොහොමද යෙදෙන්නේ කියලත් බුදුරජාණන් වහන්සේ දක්වනවා. යෙදෙන්නේ කොහොමද? ආතාපි කෙලෙස් තවන වීරයෙන් යුක්තව, ආතාපි සතිමා, ආතාපි සම්පජානෝ ඥාන සංප්‍රයුක්තව, සතිමා සිහියෙන් යුක්තව, ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ කාය සංඛ්‍යාතු ලෝකයේ පිළිබඳව නැත්තම් මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතු ලෝකයේ පිළිබඳව මේ අභිජ්ජා දෝමනස්ස දුරු කරගෙන, ඇලීම් ගැටීම් මුලාවීම් දුරු කරගෙන ඒ යෝගාවචරය භාවනාවෙහි යෙදෙනවා කියලා සර්වඥන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ඒ විදර්ශනා කිරීමේදී ස්කන්ධාදිය හොඳින් වැටහෙන ස්වභාවයක් තියෙනවා නම් හිතට, විදර්ශනා භාවනාව කරගෙන යනකොට හොඳට නාම රූප ස්කන්ධ ධාතු ආයතන හොඳට වැටහෙනවා නම්, මේ නාම රූප ධර්ම හැටියට හොඳට වැටහෙනවා නම්, සත්ව පුද්ගල ආත්ම සංඥාව ටික ටික දුර වෙලා යනවා නම්, ආන් මේ ස්වභාවයට කියනවා ධම්ම විචය සම්බොජ්ජංගය කියලා. ඒ ස්වභාවයට කියනවා ධම්ම විචය සම්බොජ්ජංගය කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ඒ අමෝහය නැතුව, ඒ ධම්ම විචය සම්බොජ්ජංගය නැතුව කෙනෙකුට පුළුවන්ද පින්වත්නි ලෞකික ලෝකෝත්තර කුසල් උත්පාදනය කරන්න? විශේෂයෙන්ම ලෝකෝත්තර කුසල්. විශේෂයෙන්ම ලෝකෝත්තර කුසල් උත්පාදනය කරගන්න පුළුවන්කමක් නැහැ. එතකොට දුක අවබෝධ කරගන්න, සමුදය ප්‍රහාණය කරගන්න, නිරෝධය සාක්ෂාත් කරගන්න මාර්ගය වඩන්න. නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න විශේෂයෙන්ම උපකාරක ධර්මයක් තමයි අමෝහය ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එයමයි ධම්ම විචය නාමයෙන් දේශනා කළේ. එතකොට විදර්ශනා භාවනා කිරීමේදී ඒ නොඑක් ආකාරයට මේ නාම රූප ධර්ම පිළිබඳව ඇති වෙලා තියෙන මේ මුලාව, නාම රූප ධර්ම පිළිබඳව තියෙන ලොකුම මුලාවනේ සත්ත්ව පුද්ගල ආත්ම මේ ඒ හැඟීම. ඒකට කියන සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය බිඳිලා ගිහිල්ලා, දෙබෑ වෙලා ගිහිල්ලා ඒ විදර්ශනා භාවනාව කරනකොට ස්කන්ධාදිය හොඳින් වැටහෙනවා නම්, නාම රූප ධර්ම හොඳින් වැටහෙනවා නම්, ආයතන ධාතු හොඳට වැටහෙනවා නම්, ආන් ඒ වැටහෙන ස්වභාවයම ධම්ම විචේ සම්බොජ්ජංගයයි කියලා මේ පින්නතුන්ට දරාගන්න, හිතාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ චිත්ත ස්වභාවයද මේ පින්නතුන්ට අත්දකින්න පුළුවන්. ඒක බැරි එකක් නෙවෙයි. ඒ චිත්ත ස්වභාවයත් මේ පින්නතුන්ලට අත්දකින්න පුළුවන් භාවනා මානසිකාරයක් පුරුදු කරද්දී. භාවනා මානසිකාරයක් දියුණු කරනකොට. එතකොට දැන් සතිපට්ඨාන සූත්‍රයේම දක්වන විදිහට කායානුපස්සනාවෙහි යෙදෙනකොට හොඳට මේ කය පිළිබඳව වැටහෙන නුවණක් එනවා. හොඳට කය පිළිබඳව වැටහෙන්න ගන්නවා නුවණින්. මේ කයේ ස්වභාවය, මේක ධාතු කයක්, ධාතු සමුදායක් කියලා හොඳට වැටහෙන්න ගන්නවා. ඊළඟ වේදනානුපස්සනාවෙහි යෙදෙනකොට, චිත්තානුපස්සනාවෙහි යෙදෙනකොට, ධම්මානුපස්සනාවෙහි යෙදෙනකොට හොඳට මේ ධම්ම විචය සම්බොජ්ජංගේ මේ අමෝහ චෛතසිකයේ නොමුලාවන ස්වභාවය, මුලාවක් නැති ගතිය, අර අතරමං නොවෙච්ච ස්වභාවය, ඒක මේ පිනුදුන තේරුම් ගන්නට අතරමං නොවෙච්ච ස්වභාවය, මේ නාම රූප ධර්ම කියන මේ මහා වනාන්තරේ අතරමං නොවෙච්ච කෙනෙක් කියන බව හොඳට Tamanne වැටහෙන්න ගන්නවා. හොඳට තේරෙන්න ගන්නවා පින්වත්නි. එතකොට අන්න එහෙම හොඳට නුවණට වැටහෙනවා නම් මේ ස්කන්ධ ධාතු ආයතන ඒ වැටහෙන ස්වභාවයම ධම්මවිචයයි කියලා මේ පින්නතුන් තේරුම් ගන්නට. එතකොට සතිය තියෙන්නට ඕන. සතිය නැතුව මුකුත් කරගන්න බෑ. ඒ වගේම තමයි ධම්මවිචය අමෝහය කියන එක තියෙන්නටත් ඕන පින්වත්නි. භාගතුන් වහන්සේ දේශනා කරනවා හිත හැකිලිච්ච වෙලාවට
මේ ධම්මවිචය සම්පොච්චංගය ප්‍රකට කරගන්න කියලා. නේද? ප්‍රබල කරගන්න කියලාත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාවනාවක් කරගෙන යනකොට හිත හැකිලෙනවා නම් හිතේ ඒ යෝග කාර්යයෙහි සිත මනාකොට යෙදෙන්න නිකන් උනන්දුවක් නැහැ වගේ නම් මේ ධම්මවිචේ සම්පොච්චංග හොඳට ප්‍රකට කරගන්න. අමෝහය කියනක හොඳට ප්‍රකට කරගන්නවා. තමන් ඒ කරන භාවනාව තව තවත් හොඳට වැටහෙන විදිහට තමන් චිත්ත පරම්පරාව පවත්වා ගන්නවා. එතකොට හිත හැකිරුණා මේන් ගලව ගන්න පුළුවන්. හිත විසිරුණාම දැන් භාවනා අරමුණක් කරගෙන යද්දී සිත විසිරෙනවා. එසේ විසිරුණාම කුමක්ද කළ යුත්තේ? මේ ධම්මවිචය ප්‍රකට නොකළ යුතුයි කියලාත් බුදුරජාණන් වහන්සේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට මේ ස්වභාවයන් මේ පින්නතුල්ලට තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් දේවල්. මේ පින්නතුන් මොනතරම් පින්වන්තද? මේ පින්වත් පිරිස උත්සාහ කළොත් ඒකාන්ත වශයෙන්ම කෙලෙස් නසන්න පුළුවන්. ඒක බැරිකමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ඒකාන්ත වශයෙන් හරියට වඩාගෙන ගියොත් කෙලෙස් නැසෙනවාමයි. කෙලෙස් නැසෙනවාමයි. ඒක මොන ජීවිතේද කියන්නට බෑ. යම් කිසි කෙනෙක් මේ ජීවිතේ හරියට වැඩුවොත් මේ ජීවිතේ කෙලෙස් නැසෙනවාමයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාවක්. මේ විදිහට ඉතිරි කාරණා පිළිබඳවත් තේරුම් ගන්නට විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංග කියලා මේ චෛතසික ධර්මයි සර්වඥන් වහන්සේ දේශනා කළේ. එතකොට සිතේ අලස බවක් දැන් භාවනා කරගෙන යනකොට යම් ශ්‍රාවකෙක් හොඳට භාවනා කරගෙන යනකොට හිතේ අලස බවක් පසුබැසීමක් නොමැතිව හොඳින් භාවනා කරගෙන යන්න පුළුවන් ස්වභාවය. හොඳට ඉදිරියට යන පස්සින් ඉඳලා කවුරු හරි තල්ලු කරනවා වගේ හිතේ මහා දිරියක් තියෙනවා. හිතේ මහා පුදුම වේගයක් තියෙනවා. අන්නේ දිරිය, ඒ වේගය, පසුබසින් නැති ස්වභාවය, අලස බවක් නොමැති ස්වභාවය හොඳට තේරුම් ගන්නට ඕන විරිය චෛතසිකයයි කියලා. ඒ චිත්ත ස්වභාවයටමයි බුදුරජාණන් වහන්සේ විරිය චෛතසිකයයි කියලා දේශනා කළේ. ඊළඟ භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනා කාර්ය කරගෙන ඉදිරියට යනකොට ඒ භාවනාවෙහි යෙදීමෙන් ලැබෙන්නා වූ ඒ ආස්වාදයේ ඒ සතුට, ඒ ආස්වාදයේ සතුටට තමයි කියන්නේ පීති කියලා. එතකොට ඒ ප්‍රීතිය නිසා, ඒ ආස්වාදය නිසා පින්වත්නි, පිනේතීති පීති කියන පිනවන්නේ ප්‍රීති නම් කියලා චිත්ත චෛතසික ධර්ම සංප්‍රයුක්ත ධර්ම පිනවා අරමුණෙහි යෙදෙන්න ගන්නවා. අරමුණෙහි යෙදෙනවා. එතකොට සංප්‍රයුක්ත ධර්ම පිනවීම වශයෙන් අරමුණෙහි යොදවනවා ප්‍රීතිය. ඒ ස්වභාවය යම් කිසි හිතක තියෙනවා නම් අර භාවනාවට තියෙන කම්මැලිකම දුරු වෙලා, භාවනාවට තියෙන අකමැත්ත දුරු වෙලා හොඳට ඒ කාර්යයෙහි නියැලෙන්න යෙදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ප්‍රීතියත් උපකාරයි. ඊළඟට පස්සද්ධි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් පීඩාවක් නැතුව හොඳට භාවනා කරන්න පුළුවන් ස්වභාවයක් හිතේ තියෙනවනේ. කිසිම පීඩාවක් නැහැ. හොඳට තමන්ගේ භාවනා කාර්යය කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගය. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධි කියව චෛතසික ධර්මයන්ගේ සංසිඳීමට, චිත්ත පස්සද්ධි කියව සිතෙහි සංසිඳීමට. ඒ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ස්වභාවය හොඳට ඉපදුනොත් එහෙම කිසියම් පීඩාවක් නැතුව භාවනා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමන් භාවනාවට ගන්න අරමුණේ එක ආකාරයකටම හොඳට පිහිටනවා නම් මේ චිත්තචෛතසික ධර්ම පරම්පරාව තේරුම් ගන්නට ඕන මේ සමාධි සම්බොජ්ජංගේ. මේක තමයි සමාධි ස්වභාවය, ඒකග්ගතා ස්වභාවය කියලා මේ පින්නතුන් තේරුම් ගන්නට. ඊළඟ පින්නනි භාවනාවක් කරගෙන ඉස්සරහට යනකොට හොඳට වීරය, සමාධිය මේ ධර්ම ඔක්කොම හොඳට සමතුලිත වෙලා නිරුත්සාහයෙන්ම උත්සාහයකින් තොරව වගේ ඒ භාවනාවේ හිත හොඳට තැම්පත් වෙලා ඒකම තුල හිත වැඩෙනවා නම් තේරුම් ගන්නට ඕන උපේක්ඛා සම්බොජ්ජංගේ නැත්තම් తත්‍ර මජ්ජත්තතා කියන චෛතසික ධර්මය හොඳට වැඩිලා දියුණු වෙලා කියලා. එතකොට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ කාරණා 7 සුළුවෙන් සලකන්න පුළුවන් කාරණා 7ක් නෙවෙයි. මේ කාරණා 7 හොඳට තියෙනවා නම් ඒ අයට ලෞකික ලෝකෝත්තර කුසල් උත්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද මේ
දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ 2022 වර්ෂයේ පළමු පොහොය දවස අද දවස මේ පුර පසළොස්වක පොහෝ දවස සිල් සමාදන් වෙලා සිල් ගුණදම් පුරන මේ පින්තුන් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ටිකෙන් ටික මේ ආයු සංස්කාරයේ ගෙවි විනාශ ස්වභාවයටපත් වෙනවා. තව ටික කාලයයි මේ ලෝකේ ජීවත් වෙන්න අපිට අවස්ථාව තියෙන්නේ. මේ ටික කාලය තුල ලෞතර බුදුරජාණන් වහන්සේ සමග ලෝකයට පහළ වෙච්ච මේ රත්න 7 මේ බොජ්ජංග ධර්ම 7 පාවිච්චි කරලා භාවිත කරලා මේ දුක් ඇති සසරෙන් ඒකාන්ත වශයෙන් මිදෙනවා කියන අදිෂ්ඨානයේ පුණ්‍ය ප්‍රාර්ථනාව හැමදිනාම සිත්හි දරා ගන්නට ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයේ මේ පින්නතුන්ට ඒකාන්ත වශයෙන් උපකාරක ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්වත්නි අද මේ දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ මෙම ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේ ගැන කටයුතු කරන්නේ නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු මේ පින්වත් දූදරු පිරිස බලාපොරොත්තු වෙන හෝමාගම විසූ ප්‍රන්සිහාමි මෑණියන්ගේ ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා සසර දුක් නැති වේවා කියලා තුමියට ආශිර්වාද ඒ පින් අනුමෝදන් කරන්න ඒ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින් කැමති සියලුම නෑහිත මිතුරන්ට මේ පින් ලැබේවා ඒ අයගේ සසර දුක් නැති වේවා කියා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම ලෝක සත්වයෝ සුවපත් වේවා කියා ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ඒ වගේ අරමුණක් හිතේ දරාගෙනයි ඒ නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිස මේ ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. අපි කවුරුත් පින් අනුමෝදන් කරමු. අද දවසේ අප ධර්ම දේශනාවන් සිදු කිරීමෙන් මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිස මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කිරීමෙන් හාත්පසින් උපදවාගත් මේ උදාාරතර පින ඒ නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිස නමින් භාව ප්‍රාප්ත ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් නමින් භාව ප්‍රාප්ත යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සංසාර ජීවිතේ සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. තම තමන් කරගත්ත පිනක් වගේ මේ පින දැක බලා අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් බලාපොරොත්තු වන දෙවියෝද භූත පිසාචාදී සියලු සත්වයෝද මේ පින් අනුමෝදන් වේවා. සසර දුක් ගෙවන් කොට අමා නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරන්න. ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන නිමලා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිසටත් ඒ පවුල්වල සුජීවත්ව වාසය කරන දුවා දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් යහපතක්ම වේවා. යම්තාක් ලෙඩ දුක් කරදර බාධක තියෙනම් මේ සෑම සුළු දෙයක්ම දුරු වේවා. මේ මනුස්ස ලෝකයේ සැනසීමෙන් සතුටෙන් සාමයෙන් ජීවත් වෙන්න වැසි නිදුක් නිරෝගී සුව චිරජීවනය දිනෙන් දින වඩාත් වර්ධනය වේවා කියලා ආශිර්වාද කරන සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. හැම දිනම රැස් කරගත්ත මේ උදාාරතර වූ කුසලය උතුම් වූ ධර්මාවබෝධය පිණිස නිර්වාණ අවබෝධය පිණිස උපකාරක ධර්මයක් වේවා. පාරමී කුසලයක් වේවා. පිහිට පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ ආකාරයෙන් අවසන් වූයේ පූජ්‍යපාද උඩුදුම්බර සෝපිත ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උතුම් දුරුතුපුර පසළොස්වක පෝතිනේ ජයමග සදහම් විකාශය තුළින් අපි ඔබ වෙනුවෙන් සමීප කරන ලද තවත් වටිනා අර්ථවත් ධර්මදේශනාවක්. මේ ධර්මදේශනාව සඳහා සැදැහැති කල්යාණ මිත්‍ර දායකත්වයේ දරුවේ නිමලා වෙඩිසිංහ ඇතුළු දූතරු පිරිස. එසේනම් අප සූදානම් තවත් මෙවැනිම ධර්මානුශාසනාවක් සමගින් ඔබත් සමග එකතු වන්නට ජයමග සදහම් විකාශය තුළින්.
වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.